ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අප සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩම. එතකොට මේ අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අපි හැමෝම දන්නෝ 11 ශ්‍රේණිය සහ 10 ශ්‍රේණිය කියන පෙළ පොත් දෙකම සම්බන්ධ වෙනවා. ඒ නිසා අපේ දූල පුතාලා මේ වන විට 11 ශ්‍රේණියේ පෙළ පොත හමාර කළා. දෙවෙනි වටයේ ලෙස මේ 10 ශ්‍රේණියට සම්බන්ධ වෙන දවස 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ලෙස අපි කතා කරන්නේ පළමු ඒකකය ඉතිහාසය හැදෑරීමට පාදක කරගන්න මූලාශ්‍ර. එතකොට ආදරණීය දුවේ පුතේ අපි අද පාඩමට පිවිසීමට පෙර මම ඉතිහාස විෂය පිළිබඳ පොඩි වදනක් දෙන්නම්. මේ ඉතිහාසය කියන්නේ අපේ ජීවිතයේ ගොඩනගෙන ප්‍රධානතම සාධකය. අපි දන්නවා ඉතිහාසය තුළින් තමයි අපේ අතීතය හඳුනා ගන්න තියෙන එකම ස්ථාන ඉතිහාසය. තොරම ඉතිහාසය හඳුනා ගැනීමෙන් තමයි අපේ සංස්කෘතියක් හැටියට, ජාතියක් හැටියට ආඩම්බරයෙන් අපේ අනාගතය ගොඩනගන්න හැකි වෙන්නේ. ඒ නිසා තමයි පඬිවරු කියලා තියෙන්නේ ඉතිහාසය ඉගෙන නොගන්නා කෙනා අත්විවරමක් නැතුව ඉදිකිරීමක් හා සමානයි කියලා. ඒ නිසා ආදරණීය දුවේ පුතේ ඉතිහාසය කියන විෂය අපි ආදරේ කරන්න ඕන විෂයක්. ආදරෙන් ඉගෙන ගන්න ඕන විෂයක්. එහෙමනම් අද දවසේ අපේ මාතෘකාව වෙන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 10 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි ඒකකයේ එහෙමනම් ඉතිහාස හැදෑරීමේ මූලාශ්‍ර. එතකොට අපේ දුවල පුතාලා මේ වන විට පෙළ පොත ළඟට අරගෙන මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්න මොහොතේ මම මුලින්ම කියනවා කඩදාසියක් පැන්සලක් පෑනක් අරගෙන මා සමග පාඩමට සම්බන්ධ වෙන්න කියලා. එතකොටයි අපිට ප්‍රායෝගිකව මේ විෂය හදාරන්න එහෙම නැත්නම් අපිට ආසාවෙන් මේ පාඩම් එකේ හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් දුවේ පුතේ අද පාඩම තමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර මාර්ග. අපි බලමු මේ මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ මූලාශ්‍ර කියන එක කතා කරද්දී අපිට පෙළ පොතේදී අපිට සම්බන්ධ වෙනවා නිපුණතාවය සහ පාඩම් ඒකකය. අපේ විෂය ප්‍රධාන මාතෘකා ප්‍රධාන වශයෙන් අපි හඳුන්වන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර මාර්ග. අපි බලමු එහෙමනම් මේ මූලාශ්‍ර මාර්ග කියන පාඩම තුළ මොන වගේ නිපුණතාවයක් අපිට දීලා තියෙනවද? ඒ නිපුණතා මට්ටම මොකක්ද කියලා. අපි එහෙමනම් බලමු. අපි ආදරණීය දුවේ පුතේ බලන්න නිපුණතා මට්ටම හැටියට ඉතිහාසය ගොඩනැගීමට මූලාශ්‍ර පදනම් කර ගැනීම තුළින් විචාරාත්මක බුද්ධිය, විචාරාත්මක ශක්තිය තුළින් අපිට පුළුවන් හොඳ අනාගතයක් ගොඩනගන්න කියන නිපුණතාවය තමයි මේ පාඩම තුළින් ලබා දෙන්නේ. ඊළඟට නිපුණතා මට්ටම තුළින් අපි ගොඩනගනවා මේකෙදී පාඩම ඉගෙන ගැනීම තුළින් එහෙම නැත්නම් ඉතිහාසය ඉගෙන ගන්නා මූලාශ්‍ර පදනම් කර ගැනීම තුළින් අපිට පුළුවන් විචාරාත්මකව අනාගතය ගොඩනගන්න ඒ මූලාශ්‍ර හරහා එහෙමනම් අනාගතය ගොඩනගන්න අවශ්‍ය පදනම ලැබෙන්නේ කොහොමද? මේ මූලාශ්‍ර මත ගොඩනැගෙන අතීතයෙන්. එහෙමනම් අතීතය තුළ මේ මූලාශ්‍ර පදනම් කරගෙන කොහොමද මේ අතීතය හරහා අපි අනාගතය ගොඩනගන්නේ කියන එක. එහෙම නැත්නම් අපි වර්තමානයේ තුළ මේ අතීත මානව ක්‍රියාකාරකම් තුළින් අපිට ලබා ගන්නත් පුළුවන් දේවල් ලබා ගන්නේ කොහොමද කියන එක තමයි මේ නිපුණතා මට්ටමින් අපිට පැහැදිලි කරන්නේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි මේ නිපුණතාවය සමග පාඩමට පිවිසෙමු. අද අපේ පාඩම මූලාශ්‍ර හැඳින්වීම මම මුලින්ම කරන්නම්. මෙන්න හැඳින්වීම දිහා බලන්න පුතේ. මූලාශ්‍ර හඳුනා ගැනීම කියන එක තමයි ඉතින්දී අපි පළමුවෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම මේ මූලාශ්‍ර කියන්නේ මොකද? මොනවද කියන එක තුලින් අපිට පුළුවන් ඉතිහාසය ගොඩනගන්න මූලාශ්‍ර පදනම් කරගන්නේ කොහොමද කියන එකත් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දුවේ පුතේ බලන්න මූලාශ්‍ර කියන ඒවා අපි දන්නවා අපේ ඕනම රටක ඉතිහාසය ගොඩනගන්න තියෙන මූලාශ්‍ර ගොඩක් තියෙනවා. මේ ගොඩක් තියෙන නිසා අපි මේක අධ්‍යයනයේ පහසුව සඳහා එහෙම නැත්නම් අපිට ඉගෙන ගන්න පහසුව සඳහා අපි කොටස් වශයෙන් වර්ග කිරීමක් කරනවා. ඒ කොටස් දෙක මොකද්ද? සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍ර. මෙන්න මේ සාහිත්‍ය මූලාශ්‍ර කියන එක තමයි අද දවසේ මගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ. ඒතකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර මොනවද? ඒ සාහිත්‍ය මූලාශ්‍ර තුලින් අපි මොනවද ඉගෙන ගන්නෙ? එතකොට ඒව කොහොමද අපි ඉතිහාසය ගොඩනගන්න පාදක කරගන්නේ කියන එක තමයි අද දවසේ අපි කතා කරන්නේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ ඉතිහාසය හැදෑරීමට තියෙන මූලාශ්‍ර කිව්වම අපි බලමු මොනවද මේ මූලාශ්‍ර කියලා. රටක ඉතිහාසය ගොඩනගන්න මූලාශ්‍ර ඕන. එතකොට අපේ රටේ ඉතිහාසය ගොඩනගන්න විශාල වශයෙන් අපිට මූලාශ්‍ර ලැබෙනවා. අපි දන්නවා 1,25,000 තරම් ඉතිහාසයක් අපිට උරුම වෙලා තියෙනවා. මේ ඉතිහාසය ගොඩනගන්න තියෙන සාධක මූලික වශයෙන් අපිට කොටස් දෙකක් හැටියට අපි කතා කරනවා. ඒ තමයි ලිඛිත සාධක හේවත් සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එක පුරාවිද්‍යාත්මක සාධක හේවත්
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මෙන්න මේ විදිහට ගත්තම් දුවේ පුතේ මේ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපි කතා කරනවා. මේ මූලික කොටස් දෙකෙන් අද අපි කතා කරන සාහිත්‍ය මූලාශ්‍ර කියන කොටස අපි බලමු කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මෙන්න බලන්න දුවේ පුතේ. අතීත මානව ක්‍රියාකාරකම් නිසාවෙන් ශේෂ වෙලා දැනට ඉතුරුව තියෙන සියලුම සාධක මූලාශ්‍ර වෙනවා. හේතුව අපි අතීත ජන සමාජයේ යම් හෝ තොරතුරක් ලබා ගන්න පුළුවන් ඕනෑම සාධකයක් අපි මූලාශ්‍ර ලෙස ගන්නවා. එතකොට අද දවසේ අපි කතා කරන සාහිත්‍ය මූලාශ්‍ර කියන එක අපි දන්නවා මූලාශ්‍ර වර්ගීකරණය තුල අපේ දරුවන්ට පේනවා මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් මම මේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. එහෙනම් මූලික වශයෙන් මූලාශ්‍ර බෙදන කොටස් දෙක තමයි සාහිත්‍ය මූලාශ්‍ර අනික පුරාවිද්‍යා මූලාශ්‍ර. මෙන්න මේ සාහිත්‍ය මූලාශ්‍ර ගත්තම අපි දන්නවා පුතේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ රටක අතීත පඬිවරු විසින් එහෙම නැත්නම් විවිධ ලේඛකයන් විසින් පොත්පත් ලියපු දේවල් පොත්පත් සිතියම් දිනපොත් ආදී සියලුම දෑ ලිඛිත සාධක සියල්ලම අපි සාහිත්‍ය මූලාශ්‍ර වලට ගන්නවා. මෙන්න මේ සාහිත්‍ය මූලාශ්‍ර කියන කොටස තුල අපේ රටේ සාහිත්‍යය ගත්තම අවුරුදු 2500ක පමණ ඉතිහාසයක් මේ ලිඛිත සාධකවල ලියවිලා තියෙනවා. මෙන්න මේ සියලුම දේවල් අරගෙන අපි ඒව පිළිබඳ කතා කිරීම තමයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි වැනි රටකට ප්‍රෞಢ ඉතිහාසයක් එහෙම නැත්නම් ජාතියක් හැටියට දීර්ඝ ඉතිහාසයක් හිමි රටක් හැටියට මෙන්න මේ ඉතිහාසය ගොඩනගන්නේ පුතේ සාහිත්‍ය මූලාශ්‍ර පදනම් කරගෙන. අන්නේ නිසා තමයි සාහිත්‍ය මූලාශ්‍ර ගත්තම අපි ඒකෙත් විශාල වශයෙන් තියෙන සාහිත්‍ය මූලාශ්‍ර අපේ රට තුල අඛණ්ඩ ඉතිහාසයක් ලියවිච්ච සාහිත්‍ය මූලාශ්‍ර බොහෝමියක් තියෙන නිසා අපි අධ්‍යයනයේ පහසු උදෙසා අපි මේක වර්ග කිරීමක් කරන නැවත කොටස් දෙකකට ඒ සාහිත්‍ය මූලාශ්‍ර මූලික වශයෙන් අපි බෙදා ගන්නව කොටස් දෙකකට එකක් තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එක මොකද්ද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. මොනවද පුතේ මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? අපි දන්නෝ පෙළපොත හරහා අපි හොඳ දැනුමක් මේ වෙනකොට පොත කියවීමෙන් ලබා ගන්නට ඇති. මේ පෙළපොතේ සඳහන් වෙන ආකාරයට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. අපේ රටේ විද්වතුන් අපේ රට තුල අය අපේ රට තුල සිටමින් ලියන ලද සියලුම ලේඛන ලිඛිත සාධක අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍ර කියලා. ඒත් එක්කම විදේශ ජාතීන් අපේ රට ගැන යම් තොරතුරක් ලිව්වද ඒව අපි හඳුන්වනවා විදේශ සාහිත්‍ය මූලාශ්‍ර ලෙස. එතකොට එහෙනම් දේශීය සාහිත්‍ය මූලාශ්‍රය විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන් අපිට මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මෙන්න මේ කියන සාහිත්‍ය මූලාශ්‍ර අපේ අධ්‍යයන කටයුතු පහසු කරගන්න අපිට මතක රඳා ගැනීමට එහෙම නැත්නම් පහසුවෙන් ඉගෙන ගන්න අපි ප්‍රධාන වශයෙන් මේ මූලික කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ මූලික කොටස් දෙක තුලින් තමයි පුතේ අපි සාහිත්‍ය මූලාශ්‍ර හදාරන්නේ. එහෙනම් අපි බලමු සාහිත්‍ය මූලාශ්‍ර වල පළවෙනි කොටස මොකක්ද කියලා. එහෙනම් පළවෙනි කොටස ලෙස අපි දකිනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. මෙන්න මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අරගෙන අපි එය බලමු කොහොමද ඒක හැදෑරීම සිදු වෙන්නේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අපි දන්නවා වසර 2500ක ඉතිහාසයක් අඛණ්ඩව ලියවිච්ච ජාතියක් හැටියට අපිට ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්. මෙන්න මේ අතීතය තුල ලිඛිතව තියෙන සියලුම සාධක සාහිත්‍ය මූලාශ්‍ර දේශීය වශයෙන් අපි ගන්නවා අපේ රට තුල දේවල්. ඒතකොට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන් අපි කතා කරද්දී අපි දන්නවා හොඳ වංශකථා පරම්පරාවකට උරුමකම් කියන ජාතියක් අපි. එතකොට අපේ රට තුල මේ වංශකථා පරම්පරාවක්ම තියෙනවා. අපි දන්නවා ඒ අනුව උදාහරණ වශයෙන් අපිට සාහිත්‍ය මූලාශ්‍ර වලට බොහෝ ගන්න පුළුවන්. ඒ අතර පැරණිම වංශකථාව තියෙනවා දීපවංශය. ඒත් එක්කම ප්‍රධානතම මූලික වංශකථාව අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියවෙන වර්තමානයේ දක්වා ලියවෙන වංශකථාව හැටියට අපිට මූලික කොට ගන්න පුළුවන් මහා වංශය. ඒත් එක්කම දාඨා වංශය, බෝධි වංශය, තව ගත්තම් පූජාවලිය, නිකාය සංග්‍රහය, රත්නාවලිය, සද්ධර්ම රත්නාවලිය, සැල්ලිහිණි සංදේශය වැනි බොහෝ කෘති. එහෙම නැත්නම් අපේ අතීත පඬිවරු විසින් ලියන ලද ලේඛන අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ලෙස ගන්නවා. එහෙමනම් පුතේ මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගත්තම වසර 2500ක ඉතිහාසය තුල වරින් වර ලියවෙච්ච මේ ග්‍රන්ථ මේ පොත්පත් අපි හඳුන්වනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ලෙස. මේ සාහිත්‍ය මූලාශ්‍ර පදනම් කරගෙන අපි කොහොමද ඉතිහාසය ගොඩනගන්නේ? අපි කොහොමද අතීතයේ ගොඩනගාගෙන ඒ තුලින් අනාගතයට අවශ්‍ය ආදර්ශ ලබා ගන්නේ? අපි බලමු එහෙනම් අපේ දුවේ පුතේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් දේශීය වශයෙන් අපි මේ පැරණිම වංශකතාව හැටියට අපි හැඳින්නුවා දීප වංශය. මෙන්න මේ වංශකතාව තමයි අපේ රටේ සාහිත්‍ය මූලාශ්‍ර අත පැරණිම වංශකතාව. මොකද්ද? දීප වංශය.
නමුත් පුතේ මේ වංශ කතාව ලියපු කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. මොකද ඒ තරම් පරණයි. කිස්තු වර්ෂ 4-5 සියවස් වගේ තමයි මේක ලියවිලා තියෙන්නේ. අපි 4 වෙනි සියවසේ කිව්වත් නිවැරදි, 4-5 සියවස් කිව්වත් මේක නිවැරදි. නිවැරදි ලෙස ගන්න පුළුවන්. මොකද නිශ්චිතව මේ කාලේ ලියුණා කියලා අපිට හඳුනා ගන්න අපහසු නිසා අපි කියනවා 4-5 සියවස් වල වගේ මේක රචනා වෙන්නට ඇති. pāli භාෂාවෙන් ලියපු වංශ කතාවක් මේක. එතකොට දීපවංශය කියන්නේ pāli භාෂාවෙන් රචිත ලංකාවේ පැරණිම වංශ කතාව. එහෙමනම් මේ වංශ කතාව තුල දුවේ පුතේ තියෙන එකම ගැටලුව තමයි ඉතිහාසයේ ගොඩනැගීමේදී අපිට මේ වංශ කතාව තුලින් ලබා ගන්නා තොරතුරු එහෙම නැත්නම් පුනරුක්ත දෝෂ සහිතයි. එකම දේ නැවත නැවත ලියවීමක් මේ වංශ කතා තුල තියෙනවා. අන්න ඒක තමයි අපේ ඉතිහාසයේ හදාරද්දී යම් ගැටලුවකට අපිට බලපාන්නේ. එහෙම නැත්නම් ඉතිහාසය තුල දීපවංශය කියන්නේ ඉතා වැදගත් වංශ කතාවක්. ඒකේ තියෙන ගැටලුවක් හැටියට දුර්වලතාවයක් හැටියට අපි දකිනවා. නමුත් අපි ඒක දුර්වලතාවයක් ලෙස හිතන්න හොඳ නෑ. තවත් වංශ කතා එක සංසන්දනය කිරීම තුළින් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙහි කතුවරයෙක් සඳහන් වෙන්නේත් නැහැ. ඒකට හේතුව තමයි පැරණිම වංශ කතාව වීම. මේ වංශ කතාව රචනා කරද්දී දීපවංශය රචනා කිරීමේදී කතුවරයෙක් නැහැ කියන එක අදහස. එහෙම නැත්නම් කතුවරයෙක් තමයි මේක රචනා කරන්නේ නැත්තේ. කතුවරයා පිළිබඳ සඳහනක් වෙන්නේ එකම දේ නැවත නැවත ලියවීම. අපි ඒකට කියනවා පුනරුක්ත දෝෂ සහිත නිසා මේ වංශ කතාව කතුවරු එහෙම ලේඛකයෝ කිහිප දෙනෙක් විසින් ලියන ලද ග්‍රන්ථ කිහිපයක් එකට එකතු කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේක පුනරුක්ත දෝෂ හැටියට මම පුතාලට කියන්නම්. මේකේ තියෙන එක පුනරුක්ත දෝෂයක්. අපි දන්නවා රුවන්වැලිසෑය ඉදිකිරීමේ කතා පුවත තුල එක තැනක සඳහන් වෙනවා දුටුගැමුණු රජතුමා විසින් මෙය නිර්මාණය කරා කියලා. ඒත් එක්කම තව පරිච්ඡේදයකදී සඳහන් වෙනවා සද්ධාතිස්ස රජතුමා තමයි මේක නිර්මාණය කරේ කියලා. එහෙමනම් මෙන්න මේක අපි කියනවා පුනරුක්ත දෝෂයක්. එහෙම නැත්නම් එකම දේ නැවත නැවත ලියවීමක් ලෙස ඉතිහාසය තුල මේ දීපවංශයේ තියෙන දුර්වලතාවයක්. නමුත් ඒක අපි එහෙම ගන්නෙ නැහැ. අපි ඒක දුර්වලතාවයක් ලෙස දකින්නේ නැහැ. මූලික වශයෙන් ඉතිහාසය හැදෑරීම තුල ඊටා වැදගත් වංශ කතාවල් ලෙස අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතිහාසය හැදෑරීමේදී අපිට මේක යොදාගෙන අපිට පුළුවන් අපි අතීතයේ නිවැරදිව ගොඩනගා ගන්න අනිකුත් වංශ කතා පුරාවිද්‍යාත්මක සාධක එක්ක තහවුරු කරමින් ඉතිහාසයට සම්බන්ධ කරගන්න. එහෙමනම් අපේ දරුවෝ දැනගන්න ඕන ප්‍රධාන වශයෙන් මෙහෙම නැත්තම් අපි මූලික කොටගත්ත මේ වංශ කතා පරම්පරාව තුල මූලිකම වංශ කතාව බවට පත් වෙනවා ලංකාවේ පැරණිම වංශ කතා ලෙස හඳුන්වන දීපවංශය. ඒත් එක්කම ඊළඟට අපි බලන්න ඕන දීපවංශයේ හැරණු විට අපිට තියෙන්නේ මොන වගේ වංශ කතාවක්ද? අපි දන්නවා මහා වංශය. එහෙනම් මහා වංශය කියන්නේ අපේ දුවේ පුතේ අපි හැමෝම දන්නෝ අඛණ්ඩව ලියවෙන අපේ ඉතිහාස කතාව මහා වංශය. එහෙනම් සිංහල ජාතියේ අපේ ජාතියක් ලෙස සංස්කෘතියක් ලෙස අනාගතයේ ගොඩනගද්දී මෙන්න මේ වංශ කතාව අපිට ඉතා වැදගත් මූලාශ්‍රයක් බවට පත් වෙන සාහිත්‍ය මූලාශ්‍ර අතර. හේතුව මේ වර්තමානයේ දක්වාම මහා වංශය කියන වංශ කතාව රචනා වෙනවා. එදා මහා නාම හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 5-6 සියවස් වල ආරම්භ කරපු මේ වංශ කතාවේ මුල් කොටස අද 6 වෙනි කොටස මේ දක්වා වෙලුම් 6ක් ලෙස 6 වෙනි වෙලුමත් මේ දක්වා මේ වන විට රචනා වෙමින් පවතිනවා මේ වංශ කතා පරම්පරාව තුල. අන්න ඒ නිසා තමයි ආසියාවේ රටක් පිළිබඳ ලියවිලා තියෙන හොඳම වංශ කතාව. ලෝකේ රටක අඛණ්ඩ ඉතිහාසය ලිවිච්ච වංශ කතා ඊටම අඩුයි. ඒ අනුව අපි ආඩම්බර වෙන්න ඕන දුවේ පුතේ. අපිට මේ මහා වංශය කියන වංශ කතාව තුළින් අපේ අතීතය නිවැරදිව ගොඩනගා ගන්න ලැබීම කියන එක. එහෙනම් බලන්න මහා වංශය කියන්නේ අපේ රටේ වංශ කතා පරම්පරාව තුළ දෙවන වංශ කතා හේවත් මූලික කොටගත් වංශ කතාව. අපි ඉතිහාසයේ ගොඩනගන්න මූලික කරගන්නේ මේ වංශ කතාව. අන්නේ නිසා තමයි ආදරණීය දුවේ පුතේ මේ මහා වංශය කියන එක අපි ඉතිහාසයේ ගොඩනගද්දී ගුරුකට ගන්නේ. අපි බලමු ක්‍රිස්තු වර්ෂ 5 සියවසේ මේ රචනා කරපු මහා වංශයේ ආරම්භක කතුවරයා එහෙම නැත්නම් ලේඛකයා කවුද කියලා. අපි දන්නවා අනුරාධපුරයේ තිබුණ මහා විහාරය. මහා විහාරයට අනුබද්ධ දික්සඳ සෙනවියා පිරිවනේ වැඩවිසූ මහා නාම කියන යතිවරයාණන් වහන්සේ එහෙම නැත්නම් මහා ස්තවීරයාණන් වහන්සේ තමයි මේ වංශ කතාව රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වල. එහෙමනම් මේ වංශ කතාව තුළින් අපිට ඉතිහාසය ගොඩනගා ගද්දී අපිට හඳුනා ගන්න පුළුවන් බොහෝ සාධක තියෙනවා. මේ වංශ කතාව තුළ
ඉතිහාසය තුල සඳහන් වෙලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ අපේ ඉතිහාසයේ ආරම්භයක් ලෙස විජයාගමනය බුදුහාමුදුරුවෝ තෙවරක් ලංකාවට වැඩම කිරීම කියන සාධක ඇතුව අපේ රජවරු පිළිබඳව ආගමික වශයෙන් ආර්ථිකමය වශයෙන් තොරතුරු බොහෝමයක් අඛණ්ඩව මේ වංශ කතාව තුල රචනා වෙලා තියෙනවා. ඒකේ මහා නාම හාමුදුරුවෝ රචනා කරපු පළවෙනි කොටසය අපි දන්නවා මහසෙන් රජ දවස අවසානීය දක්වා ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ විජයාගමනය ඒත් එක්කම බුදුහාමුදුරුවෝ තෙවරක් ලංකාවට වැඩම වීම මෙරට බුද්ධාම ස්ථාපිත වීම කියන මේ සියලු සාධක පදනම් කරගෙන අපේ රජවරු මහා විහාර පාර්ශ්වයේ වැඩි කැමැත්තක් දක්වපු රජවරු වර්ණනා කරමින් විස්තර කිරීම ආදී තොරතුරු රැසක් අඩංගු වෙන වංශ කතාව තමයි මහා වංශය. ඒකේ පළමු වෙනුම තුල මූලික වෙලුමේ පරිච්ඡේද 37ක් තියෙනවා. 37ක් ලෙස අපි ගන්නේ අපේ දරුවෝ දැනගන්න ඕන මහා වංශයේ පළමු වෙලුම තුල මේ පරිච්ඡේද 36යි ගාථා 37 වන පරිච්ඡේදේ ගාථා 50ක් ලියවිලා තියෙනවා. අන්න ඒ නිසා අපි 37 වන පරිච්ඡේදය දක්වා මේ මහා වංශයේ මුල් කොටස ගන්නවා. එම් මෙහාට අඛණ්ඩව මේ ලියවෙන වංශ කතාව අපේ ඉතිහාසයේ ගොඩනගද්දී අපි ගුරුකට ගන්නේ අන්න එවැනි සාධක නිසාවෙන්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මම දැන් සාහිත්‍ය මූලාශ්‍ර තුල අපිට හමු වෙන ප්‍රධානතම වංශ කතා දෙක ගැන කතා කරා. මේ මූලික වංශ කතා දෙක තුලින් අපිට පුළුවන් නම් අපේ ඉතිහාසයට යමක් ගොඩනගන්න එයයි අපේ පාඩමේ අරමුණ. එහෙමනම් මේ වංශ කතා තුලින් මේ මහා නාම හාමුදුරුවෝ රචනා කරපු තොරතුරුත් එක්ක අනිකුත් වංශ කතාත් එක්ක සම්බන්ධව තමයි ඉතිහාසය අපිට ගොඩනගන්න වෙන්නේ. එහෙමනම් අපේ මේ මහා වංශය, දීප වංශය කියන ඒවා රචනා කරද්දී ගුරු කොට ගත්ත යම් යම් දේවල් තියෙනවා. මේ ජනප්‍රවාදයේ තිබ්බ දේවල්, පරම්පරාවෙන් ආපු දේවල් මේ සාහිත්‍ය මූලාශ්‍ර වලට ලියද්දී අපි අනිවාර්යෙන් දැනගන්න ඕන අපි ඉතිහාසය ගොඩනගද්දී මේවෙන් මොනවද ගත යුත්තේ කියන එක. එහෙමනම් අපි බලන්න ඕන දීපවංශය රචනා කරද්දී මොනවද ගුරුකට ගත්තේ වගේම මහා වංශය කියන මේ වංශ කතාව රචනා කරද්දී මොනවද ගුරුකට අගර තියෙන්නේ මොනවද මූලික කොට ගත්තේ. හේතුව මහා වංශය තුල ලියවෙනවා අවුරුදු 1100ක් එහා ඉතිහාසයක්. අන්න එතෙන්දී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේක තුල නිවැරදි තොරතුරු තියෙනවාද කියන ගැටලුවක් වෙන එක. හේතුව අවුරුදු 1100ක් අතීතය. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ සිදුවීම ක්‍රිස්තු වර්ෂ 6 5 වෙනි සියවසේ රචනා කරන්නේ. එහෙම නැත්නම් 6 වෙනි සියවසේ රචනා කරන්නේ. ඒකට අවුරුදු 1000ක් 1100ක් අතීතයන් මේ වංශ කතාව තුල ලියද්දී මේ පරම්පරාවෙන් ආපු දේවල් මුඛ පරම්පරාගත තොරතුරු වෙන්න පුළුවන්. ඊට පෙර රචනා කරපු මූලාශ්‍රවල තිබ්බ තොරතුරු වෙන්න පුළුවන්. මේ හාමුදුරුවෝ අරගෙන බොහෝම පිළිවෙලට මේ ඉතිහාසය ගොඩනගන්නේ. අන්න එහෙමනම් මේ වංශ කතාවල තියෙන තොරතුරු සමකාලීන නොවීම සමකාලීන නොවීම නිසා තමයි අපිට මේ වංශ කතා තුලින් ඉතිහාසය ගොඩනගද්දී මතුවන එකම ගැටලුව. මොකද සමකාලීන වුණා නම් අපිට නිවැරදි කියලා පිළිගන්න පුළුවන්. සමකාලීන නොවීම නිසා අපිට මහා වංශය කියන වංශ කතාව තුල තියෙන ගැටලුකාරී තත්ත්වය අනිවාර්යෙන් අපි හිතන්න ඕන දරුවනේ. එහෙමනම් බලමු මහා වංශය රචනා කිරීමේදී මේ පාදක කරගත්ත ජනප්‍රවාද වලට අමතරව මොන වගේ කුති පාදක කරගත්තද කියලා. අපි දන්නවා දීප වංශය කියන වංශ කතාව ගුරු කොට ගත්තා කියන එක තමයි බොහෝ නිගමන වලට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට සීහලට්ට මහා වංශය, විනයට්ට කතාව, උත්තර විහාරට්ට කතාව කියන වංශ කතා මහා වංශය රචනා කිරීමේදී මහා නාම හාමුදුරුවෝ පාදක කරගන්නට ඇති කියලා නිගමනය කළා තියෙනවා. එහෙමනම් දරුවනේ ඉතිහාසය ගොඩනැගීම තුළ සාහිත්‍ය මූලාශ්‍රයල් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධානතම මූලාශ්‍රය මහා වංශය. එහෙනම් මේ මහා වංශය ගුරු කොට ගැනීම තුළින් අපි ඉතිහාසය නිවැරදිව හඳුනා ගන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. එහෙමනම් මේ මහා වංශයේ තියෙන ඇතැම් ගැඹුරු තොරතුරු අපිට අපහසුයෙන් තේරුම් ගන්න තියෙන තොරතුරු සරල බසින් ලියපු වංශ කතාවක් තියෙනවා. අපි ඒකට කියනවා මහා වංශ ටීකාව. එහෙමනම් මහා වංශය රචනා කරලා සියවස් 4කට පමණ පස්සේ රචනා කරන මේ මහා වංශ ටීකාව හේවත් වංශත්තප්පකාසිනිය කියන වංශ කතාව මේ මහා වංශයේ තියෙන ගැඹුරු අදහස් සරල බසින් ලිවීමක් හැටියට ඉතිහාසය තුල දකිනවා. එයත් අපි සාහිත්‍ය මූලාශ්‍රයල් ලෙස හඳුනා ගන්න ඕන. එහෙමනම් මහා වංශ ටීකාව මොකද්ද? වංශත්තප්පකාසිනිය. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි බලමු මහා වංශය තුල තියෙන තොරතුරු කොහොමද කියලා. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය තුල අපේ රටේ ලිඛිත සාධක හමු වෙන්නේ මේදු හාමුදුරුවන්ගේ ලංකා ගමනයත් සමග සංගමිත්තරණිය ඇවිල්ලා 18 කුලයක ශිල්ප ශ්‍රේණීන් අපේ රටට කැඳවීමත් සමග දේවානම් පියතිස්ස රජ දවස සිට ලිඛිත ඉතිහාසයකට අපි උරුමකම් කියනවා. ඊට පෙරත් තිබුණා. නමුත් විධිමත් ලෙස ලිඛිත ඉතිහාසයක් අපිට සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා.
ඒ තමයි මහින්දාගමනයේ සිට. අන්න එහෙම නන්දුවේ පුතේ මේ ඒ කාලේ සිට ලේවිච්ච තොරතුරු ඇතුළත් ග්‍රන්ථ ගුරු කොටගෙන ලියන මහා වංශය තුල අපේ රටේ අපේ රටේ බුදුහාරුවන්ගේ තෙවරක් ලංකාවට වැඩම කිරීම පිළිබඳ තොරතුරු විජය ඇතුළු ආර්ය කණ්ඩායම් වරින් වර ලංකාවට ඇවිල්ලා අපේ රටේ ජනාවාස වර්ධනය කරපු ආකාරය, එතකොට මහා විහාරයේ ගොඩනැගීම හා ඒ හා සම්බන්ධ රජවරුන්ගේ කීර්තිනාමය, එතකොට මහා විහාරයට සම්බන්ධ රජවරු පිළිබඳ වැඩිපුර යමක් කතා කිරීම, මහා විහාරයට විරුද්ධ වෙච්ච මේ රජවරු පිළිබඳ නොසලකා හැරීම වගේ දේවලුත් මේ තුල තියෙනවා. ඉතින් මේ සියල්ලම අපි පදනම් කරගෙන නිවැරදි ඉතිහාසයක් ගොඩනැගීමේදී අපි දැනගන්න ඕන දරුවනේ මේ කියන වංශ කතාවෙන් ලැබෙන පිටු බලය ඉතා විශාලයි. අන්නේ නිසා අපි වැදගත් කොට මූලික වශයෙන් යොදාගන්නේ මහා වංශය. අපිට මේ 10 පෙළ පොතේ ඉදිරියට යනකොට මේ මහා වංශ කතාව තුල තියෙන බොහෝ සාධක හරහා අපේ අතීත තාක්ෂණය, වාරි කර්මාන්ත පිළිබඳව, රජවරුන්ගේ නිර්මාණාත්මක ක්‍රියාදාමයන් පිළිබඳ, විදේශ ආක්‍රමණ ආදී සීලම තොරතුරු මේ හරහා ගොඩනගාගෙන මේ හරහා ලබාගෙන ඒ යුගයන් පෙළගස්සමින් අඛණ්ඩව ඉතිහාසයේ ගොඩනගන්න පාදක කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා උදාහරණයක් හැටියට ගත්තොත් රුවන්වැලි සෑය ඉදිකිරීම පිළිබඳ කතා පුවත ඒ කාලේ පැවතිච්ච වාස්තු විද්‍යාත්මක තොරතුරු පවා මේ සාහිත්‍ය මූලාශ්‍රයේ අඩංගු වෙලා තියෙනවා. අන්න ඒ තොරතුරුත් එක්ක අපිට පුළුවන් අපේ ඉදිරියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පුරා විද්‍යාත්මක සාධකත් අරගෙන තමයි මේ ඉතිහාසය නිවැරදිව ගොඩනගන්න අපි පාදක කරගන්නේ. එහෙමනම් අපේ ඉතිහාසය හැදෑරීමේ සාහිත්‍ය මූලාශ්‍ර අතර මූලිකම වංශ කතාව එහෙනම් පුතේ මතක තියාගන්න ඕන මොකද්ද? මහා වංශය. ආරම්භක එහෙම නැත්නම් ලංකාවේ පැරණිම වංශ කතාව මොකද්ද? දීප වංශය. එහි කතුවරේ පිළිබඳ සඳහන් වෙන්නේ නැහැ. නමුත් පැරණි වංශ කතාව ලෙස අපි ඉතිහාසය ගොඩනැගීමේදී අගය කරනවා. එහෙමනම් අපි දෙවණියට හඳුනාගත්ත අඛණ්ඩව රචනා වෙන මහා වංශය හෙවත් අපේ මහා නාම හඳුරුවන් විසින් රචනා කරන ලද මහා වංශය. මේ මහා වංශය තුල තියෙන අඩුපාඩුව තමයි මහා වංශයේ කතුවරයා සිය අභිරුචිය එහෙම නැත්නම් ඔහුගේ අරමුණ ආකල්ප මත මෙහි යම් වෙනස්කම් සිදුවීම. අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ පරිච්ඡේද 37න් 16ක්ම වෙන් කරලා තියෙන දුටුගැමුණු රජතුමා පිළිබඳ කතා කරන්න. අන්න එතෙන්දී අපිට පැහැදිලි වෙනවා මේ වංශ කතාව දුටුගැමුණු රජතුමා ඉතිහාසය තුළ යම් ඉහළ ශ්‍රේෂ්ඨ පාලකයෙක් කියන එහෙම නැත්නම් ඊටා විශිෂ්ට ගණයේ පාලකයෙක් කියන ගත්ත උත්සාහය, ඒත් එක්කම දුටුගැමුණු රජතුමා හුවා දක්වන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි කාවන්තිස්ස වැනි ශ්‍රේෂ්ඨ රජවරු පහළට වැටීම නැත්නම් ඕන් පිළිබඳ නොසලකා හැරීම. එවැනි අඩුපාඩු තිබ්බත් දුවේ පුතේ අපේ ඉතිහාසයේ ගොඩනැගීම තුළ ප්‍රධානම වංශ කතාව බාටපත් වෙන්නේ මොකද්ද? මහා වංශය. එහෙනම් මහා වංශය රචනා කිරීමට ගුරු කොටගත්ත එහෙම නැත්නම් පාදක කරගත්තා වූ අනිකුත් මූලාශ්‍ර ලෙස අපි හඳුන්වනවා දීප වංශය, විනයට්ට කතාව, ඊට පස්සේ සීහලට්ට මහා වංශය, උත්තර විහාරට්ට කතාව ආදී වංශ කතා පදනම් කරගෙනයි මේ රචනා කරන්නේ. එහෙමනම් මහා වංශය ගැන අපි එහෙම අවබෝධයක් ලබා ගත්තා. අපි බලමු ඊට පස්සේ මේ ප්‍රධාන වංශ කතාව තුලින් එහෙම නැත්නම් මේ දක්වා අපි කතා කරපු ගමන් මාර්ගය තුලින් මන් දරුවෝ පාඩමත් එක්ක සම්බන්ධද කියලා බලන්න පුංචි ප්‍රශ්නයකට යමු වෙනවා. අපි බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. මූලාශ්‍ර බෙදෙන මූලික කොටස් 3 නම් කරන්න. එහෙම නැත්නම් මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදුවා. මේ මූලික වශයෙන් ඒ කොටස් දෙක නම් කරන්න කියලා කියනවා අපේ දරුවෝ. දැන් මං කිව්වා ආරම්භයේදීම කඩදාසියක් මේ ලියන්න කොලයක් ගන්න, පෑනක් ගන්න, පෙළපත ළඟට ගන්න කියලා. මේ වන විට මේකට පිළිතුරු ලියලා තියෙනවා නම් දරුවනේ අපි බලමු පිළිතුර මොකද්ද කියලා. මූලාශ්‍ර බෙදෙන මූලික කොටස් දෙක නම් කරන්න. එහෙනම් බලමු මූලික කොටස් දෙක මොකද්ද කියලා. පිළිතුර හැටියට ලියවෙන්න ඕන සාහිත්‍ය මූලාශ්‍රය, පුරාවිද්‍යා මූලාශ්‍රය. අපි ආරම්භයේදීම මේ දෙක පැහැදිලි කිරීමක් කරා. ඒ නිසා අපේ දරුවෝ මෙන්න දැන් පිළිතුර සඳහන් කරගන්න ඕන සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර කියලා. ඊළඟ ප්‍රශ්නයකට තවත් ප්‍රශ්නයකට අපි යොමුෙන් බලන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ පැරණිතම වංශ කතාව ලියන්න. අපේ රට තුල පැරණිම වංශ කතාව ලෙස අපි කතා කරා. ඉතිහාසය ගොඩනැගීමේදී වංශ කතා පරම්පරාව තුල පැරණිම වංශ කතාව මොකද්ද? දීප වංශය කියලා අපේ දරුවෝ මේ වෙනට සටහන් කරගෙන ඇති. මොකද්ද පිළිතුර? දීප වංශය. එහෙම නන්දුවේ පුතේ අපි මේ ඉතිහාසය ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි පෙළ පොතේ තියෙන පාඩම ඉගෙන ගැනීම කියන්නේ දැනුම වර්ධනය කිරීම විතරක් නෙමෙයි අපේ අනාගතයේ ගොඩනගා ගන්න ශක්තියක් ලබා ගැනීමක් ඉතිහාසය තුලින්
තුලින් ලැබෙන්නේ. එහෙනම් ඒට පදනම තමයි මේ සාහිත්‍ය මූලාශ්‍ර යොදාගෙන ගොඩනගන ඉතිහාසය. එහෙනම් ඊට අවධානයෙන් පාඩමට සම්බන්ධ වෙන්න දරුවනේ අපි පිළිතුර හැටියට ලංකාවේ පැරණි වංශ කතාව දීපවංශය කියලා කිව්වා. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. මම ඊළඟට කතා කරා ලංකාවේ ප්‍රධානතම වංශ කතා පරම්පරාවක් තියෙනවා. මේ මූලික වංශ කතාව තුල මහා වංශය එහෙම නැත්නම් මූලිකම වංශ කතාව මහා වංශය කියලා අපි කිව්වා. මහා වංශේ කතුවරයා සහ උන්වහන්සේ වැඩ සිටි පිරිවන නම් කරන්න. මහා වංශේ කතුවරයා කවුද කියන එක අපි සටහන් කරා. ඊළඟට මහා වංශේ කතුවරයා කොහෙද හිටියේ කියන එක ගැන අපි කතා කරා. අපි බලමු පිළිතුර මොකද්ද කියලා. මහා වංශේ කතුවරයා වෙන්නේ මහා නාම හාමුදුරුවෝ. කවුද? මහා නාම හාමුදුරුවෝ. බලන්න එහෙනම් පුතේ පිළිතුර දිහා. මහා නාම හාමුදුරුවෝ වැඩ සිටියේ කොහෙද? දික්සඳ සෙනවියා පිරිවන. කොහෙද මේක තියෙන්නේ? අපි දන්නවා අනුරාධපුරයේ මහා විහාරයට අනුබද්ධ විහාරයක් ලෙස දික්සඳ සෙනවියා පිරිවන හඳුන්වනවා. මෙන්න මේ දික්සඳ සෙනවියා පිරිවනේ හිටි මහා නාම හාමුදුරුවෝ තමයි මහා වංශය රචනා කරන්නේ. එහෙමනම් අපේ දරුවනේ මෙන්න මේ ආකාරයට ඔබලා පොත කියවීම තුළින් පුළුවන් තරම් කෙටි ප්‍රශ්න හදන්න. එයයි අපේ දැනුම වර්ධනය වීමට මූලිකම අඩිතාලම. මූලාශ්‍ර ගත්තා මූලාශ්‍ර සම්බන්ධව පාඩම කියවලා මා සමග මේ කතා කරන සොරුමේ තොරතුරුත් සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන් කෙටි ප්‍රශ්න හදන්න. කෙටි ප්‍රශ්න හැදීම තුළින් අපිට විභාග ජයග්‍රහණය විතරක් නෙමෙයි මේ ඉතිහාසය තුළ තියෙන බොහෝ කරුණු දැනගන්න පුළුවන්. ඒ අපිට ශක්තියක් වෙයි අපේ අනාගතය ගොඩනගන්න. එහෙමනම් අපේ දරුවනේ අපි මේ වංශකථා පරම්පරාව ගත්තම බොහෝ දේවල් අපි කතා කරා. අපි මහා දීප වංශය, මහා වංශය, දාඨා වංශය, බෝධි වංශය ආදී වංශකථා තියෙනවා. ඒතර මේ සියලුම වංශකථා ගත්තම මේවයි යම් යම් තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි කියනවා මේකේ වැඩිමනක් තියෙන ආගමික නැඹුරුවක තොරතුරු. මේ ආගමික තොරතුරු හරහා තමයි අපිට දේශපාලනික වශයෙන් තොරතුරු ලබා ගන්න වෙන්නේ. මොකද මේවා ආගමික වශයෙන් දීවිලා තියෙන සාධක නිසා. හැම දෙයකම ගත්තම වංශ කතාවකම ආගමික නැඹුරුවකින් වැඩි තොරතුරු තියෙන්නේ. ඒ අතර ඒ ආගම් වලට සේවය කරපු රජවරු අපේ බුදුදහම කේන්ද්‍ර කරගත්තා වූ අපේ ඉතිහාසය තුළ ඒ ආගමික නැඹුරුවක් දක්වපු රජවරු ගැන වැඩි වර්ණාවක් කතා කරන්න හේතුව ඒ නිසා. ඉතින් ඒ අනුව කතා කරද්දී අපිට ධර්ම ග්‍රන්ථ කියලා කොටසක් බෙදා ගන්න පුළුවන්. ඉතිහාසය ගොඩනගද්දී මේ වංශ කතා තුළ ධර්ම ග්‍රන්ථ කියලා එහෙම නැත්නම් බුදුදහම සම්බන්ධ තොරතුරුම ඇතුළත් ග්‍රන්ථ කීපයක් තියෙනවා. වංශ කතා කීපයක් තියෙනවා. මේ වංශ කතාවක් කියන්නේ දරුවනේ රටක හෝ කිනම් හෝ පුජ්‍යලයක හෝ චරිත කතාවක් හෝ වෙන්න පුළුවන් ලියවිලා තියෙන කතන්දරයට අපි කියනවා වංශ කතාව. එතකොට අපේ රටේ තියෙන පැරණිම වංශ කතා සියල්ලම පාලි භාෂාවෙන් රචනා වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වංශ කතා අතර ධර්ම ග්‍රන්ථ ලෙස හඳුන්වනවා බෝධි වංශය. මොකද්ද මේ බෝධි වංශය කියන්නේ? සාහිත්‍ය මූලාශ්‍රයල් ලෙස දුවේ පුතේ අපි බෝධි වංශය ගත්තම අපි දන්නවා අපේ රටේ ශ්‍රී මහා බෝධිය සංඝමිත්‍රණිය දඹකොළ පටුවෙන් ලංකාවට වැඩමවලා එය මහමෙවුනා උයනේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කරනවා. මෙන්න මේ ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ ඒ කතා පුවත ඇතුළත් කර ලියන වංශ කතාවට අපි කියන මොකද්ද? බෝධි වංශය කියලා. ඊළඟට බලන්න ධර්ම ග්‍රන්ථයල් ලෙස තූප වංශය. තූපය කියන්නේ මොකද්ද? දාගැබක්, ස්තූපයක්. එතකොට මේ තූප වංශයේ ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ අපේ ලංකාවේ ප්‍රධාන ස්තූපය වන රුවන්වැලිසෑය ඉදිකිරීම හා ඒ හා සම්බන්ධ කතා පුවත්. මෙන්න තූප වංශය කියන විශාල වංශ කතාව තුළ මේ මහා දාගැබ ඉදිකිරීමේ සිට සියලු තොරතුරු අඩංගු වෙන නිසා අපි ඒක ධර්ම ග්‍රන්ථයක් ලෙස හඳුන්වනවා. ඊළඟට අපි බලමු ධාතු වංශය. අපි දන්නෝ දළදා වහන්සේ අපේ රට ලැබීමත් සමග රාජ්‍ය සංකේතයේ බවට පත් වුණෙත් එය. රජ කෙනෙක් අනිවාර්යෙන් අභිෂේක ලබන්න නම් දළදා වහන්සේගේ ආශිර්වාදය උරුමය ලබා ගන්න ඕන. මෙන්න මේ දළදා වහන්සේ හා ඊට අදාළ පුද පූජා වත්පිළිවෙත් සිරිත් විරිත් සියල්ල අන්තර්ගත රචනා කරන ලද ග්‍රන්ථයට අපි කියනවා ධාතු වංශය. එහෙම නැත්නම් දාඨා වංශය, ධාතු වංශය කියලා කියනවා. ඊළඟට පූජාවලිය. මෙන්න මේ පූජාවලිය කියලා කියන්නේත් අපේ රටේ ඉතිහාසය තුළ අපේ ධර්ම ග්‍රන්ථයක් ලෙස විවිධ පුද පූජාවත් සම්බන්ධව බුදුදහම හා සම්බන්ධ ලියවිච්ච ග්‍රන්ථයක් ලෙස හඳුන්වනවා. සද්ධර්මාලංකාරය ධර්ම ග්‍රන්ථයක් ලෙස අපි හඳුන්වනවා. අපේ ඉතිහාසය ගොඩනැගීම තුළ ධර්ම ග්‍රන්ථ කියලා ගත්තම අපෙන් අහන්න පුළුවන් දුවේ පුතේ විභාගෙදී ධර්ම ග්‍රන්ථ තුනක් සඳහන් කරන්න. සාහිත්‍ය මූලාශ්‍ර අතර ධර්ම ග්‍රන්ථ තුනක් කිව්වම් මෙන්න මේවා තමයි ධර්ම ග්‍රන්ථ හැටියට අපි ඉතිහාසය තුළ හඳුනාගන්නේ. අපි බලමු ඊට පස්සේ
මෙරට ශාසන ඉතිහාසය ලියවී ඇති ග්‍රන්ථ මොනවද කියලා. ශාසන ඉතිහාසය ගැන කතා කරනකොට අපේ ශාසන ඉතිහාසය ලියවිලා තියෙන ප්‍රධානතම මූලාශ්‍රය මූලිකම මූලාශ්‍රය ලෙස අපි හඳුන්වන නිකාය සංග්‍රහය. එහෙමනම් අපේ ආදරණීය දුවේ පුතේ මේ මූලාශ්‍ර අතර නිකාය සංග්‍රහය අපේ ශාසන ඉතිහාසයේ රචනා කරලා තියෙන එහෙම නැත්නම් ලියවිලා තියෙන වංශ කතාව ලෙස අපි හඳුනා ගන්නවා. ඒත් එක්කම අපි ඊළඟට දේශපාලන තොරතුරු අපේ රටේ දේශපාලන තොරතුරු ගැන ලියවිලා තියෙන වංශ කතාව ලෙස අපි දකිනවා මේ රටේ දේශපාලනය ගැන අඛණ්ඩව ලියාගෙන එන වංශ කතාවල් ලෙස ලියවිලා තියෙන වංශ කතාවල් ලෙස රාජාවලිය අපේ රජවරු පිළිබඳව අපි දන්නවා විශාල රජවරු සංඛ්‍යාවක් අපේ ඉතිහාසය තුල අවුරුදු 2500ක ඉතිහාසයක් හිමි රාජ්‍ය නාමාවලියක් අපිට තියෙනවා. ඒ සියලු තොරතුරු සම්බන්ධ කරලා රාජාවලිය කියන මේ ග්‍රන්ථය දේශපාලන තොරතුරු ඇතුළත් කරලා සාහිත්‍ය මූලාශ්‍රයන් ලෙස රචනා කරලා තියෙනවා. අපි ඒ ගොඩනගා ගන්නවා ඉතිහාසය ගොඩනගා ගන්න මූලික කර ගැනීමෙන්. ඊළඟට අපි බලමු සංදේශ කාව්‍යය. සාහිත්‍ය මූලාශ්‍ර ගත්තම සංදේශ කාව්‍යයේ ආරම්භය ලෙස අපි දකිනවා ගම්පොළ යුගයේ. ගම්පොළ යුගයේ ආරම්භ කරන සංදේශ සාහිත්‍යයේ සරම යුගයේ බවට පත් වෙන්නේ කෝට්ටේ යුගයේ. 6 වෙනි පරාක්‍රමබාහු රජ දවස. ඒකට හේතුව තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා සංදේශ සාහිත්‍යමය පැත්තට වැඩි නැඹුරුවක් දැක්වුවා. වැඩි කැමැත්තක්. ඔහු උගත් පඬිවරයෙක් ලෙස රටේ සාහිත්‍ය ගොඩනැගීම. එහෙමනම් ගම්පොළ යුගයෙන් ආරම්භ වෙන සංදේශ සාහිත්‍ය තුල මයුර සංදේශය, තිසර සංදේශය, සැල්හිණි සංදේශය වැනි ග්‍රන්ථ රැසක් අපිට හමු වෙනවා. එතකොට මේ වංශ කතා, මේ සංදේශ කතා අරගෙන අපිට පුළුවන් අපේ ඉතිහාසය ගොඩනගන්න අපේ දරුවන්ට පැහැදිලි වෙනවේ අනුව මේ සාහිත්‍ය මූලාශ්‍ර අතර සංදේශ කාව්‍ය මම මේ කීපයක් අපේ දරුවන්ට උදාහරණ වශයෙන් පෙන්වන්නේ මයුර සංදේශය, තිසර සංදේශය මේවා ගම්පොළ යුගයේ රචනා වෙච්ච සංදේශ කාව්‍ය. ඒත් එකම සැල්හිණි සංදේශය කියන්නේ කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගයේ තුල රචනා වෙච්ච දේවල්. සැල්හිණි සංදේශය තරම් නෙමෙයි ගිරා සංදේශය, පරවිරි සංදේශය, සැවුල් සංදේශය ආදී වශයෙන් විශාල වශයෙන් කෝකිල සංදේශය, වලාකුළු සංදේශය කියයි, කහකුරුළු සංදේශය මෙවැනි බොහෝ සංදේශ සාහිත්‍ය කෝට්ටේ යුගයේ තුල රචනා වෙලා තියෙනවා. මේ හැම දෙයකින්ම අපිට ඉතිහාසයට යමක් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඉතිහාසය ගොඩනැගීමේ සංදේශ කාව්‍ය ලෙස මේ සියලුම සාහිත්‍ය ග්‍රන්ථ එහෙම නැත්නම් සංදේශ කාව්‍ය ගුරුකට ගන්නවා. ඒ තුලින් තමයි අපි දුවේ පුතේ අපේ ඉතිහාසය තුල යම් යම් අඩුපාඩු මකාගෙන ඒ අතීතය ගොඩනගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. අපි බලමු ඊළඟට එහෙමනම් ප්‍රශස්ති කාව්‍ය කියන්නේ මොනවද කියලා. සාහිත්‍ය මූලාශ්‍ර අතර කොටස් කරගෙන යද්දී ප්‍රශස්ති කාව්‍ය කියන එක අපිට හමු වෙනවා. ඒකදී අදහස් කරන්නේ යම් පුජ්‍යලයේ පිළිබඳ යම් පුජ්‍යලයේ චරිතය පිළිබඳ ඊට උසස් කොට කතා කිරීම, වර්ණනා කිරීම, ප්‍රශස්තියෙන් කතා කරන අපි කියන ප්‍රශස්ති ගායනා කරනවා කියලා. ඒකෙන් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අපේ රටේ තියෙන ප්‍රශස්ති කාව්‍යයක් ලෙස උදාහරණයක් දෙන්නම් පුතේ පැරකුම්බා සිරිත. ඒතර මේ පැරකුම්බා කියන සිරිත කියන සාහිත්‍ය මූලාශ්‍රය තුළින් අපිට බොහෝ දේවල් ඒ රජතුමා පිළිබඳව ලබා ගන්න පුළුවන් නිසා මේ ඉතිහාසය ගොඩනැගීම තුළ අපිට ඉතා වැදගත් මූලාශ්‍රයන් ලෙස හඳුනා ගන්න පුළුවන්. තව පැත්තකින් ගත්තාම පුතේ හටන් කාව්‍යයේ සාහිත්‍ය මූලාශ්‍රයන් ලෙස අපේ ඉතිහාසය තුළ හටන් කාව්‍ය කියන හටන් කාව්‍ය ලියවිලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ ප්‍රධාන සටන් කීපයක් සිදු වෙනවා. ඒ හටන් හා සම්බන්ධ ගත්තම සීතාවක හටන එක උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන්. සීතාවක හටන කියන ග්‍රන්ථය රචනා වෙලා තියෙනවා. කොන්ස්ටාන්තිනෝ හටන, ඉංග්‍රීසි හටන මෙන්න මේ වගේ උදාහරණ තියෙනවා අපේ ඉතිහාසය තුළ හටන් කාව්‍ය සම්බන්ධව. ඒතර මේ හටන් කාව්‍යයක් කියලා කියන්නේ යම් සටනක් සම්බන්ධ කරගෙන ඒහා ලියවිච්ච කතාව අපි අනුව ඒකෙන් ඉතිහාසය ගොඩනගන්න මොනවද ගන්න පුළුවන් අන්නේ තොරතුරු පදනම් කරගෙන ඉතිහාසය ගොඩනැගීම තුළ සාහිත්‍ය මූලාශ්‍රයන් ලෙස අපි හටන් කාව්‍යේ පදනම් කරගන්නවා. අපි මේ විදිහට ගත්තාම අපේ දරුවනේ පැහැදිලි වෙනවා මේ සාහිත්‍ය මූලාශ්‍ර තුල දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ගත්තාම අපේ රටේ සාහිත්‍ය මූලාශ්‍රවල ඉතා වැදගත්ම මූලාශ්‍ර ටික තමයි අපි උදාහරණ වශයෙන් අරන් කතා කරේ. එහෙනම් අපි එක පැත්තක් තමයි මේ කතා කරේ. අපි කිව්වා සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ මූලික කොටස් දෙක ගත්තම එකක් තමයි දේශීය සාහිත්‍ය, අනිත් එක විදේශීය සාහිත්‍ය. එහෙමනම් පුතේ විදේශීය සාහිත්‍ය කියන එක අපි බලමු. දේශීය සාහිත්‍ය ගැන හොඳ අවබෝධයක් අපි ලැබුවා. අපි ඊළඟට බලමු විදේශ සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා. විදේශ සාහිත්‍ය ගත්තම් ඒ අපේ මූලික වශයෙන් නැවත කොටස් දෙකක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. හේතුව අපේ රටට විදේශ ජාතීන් ආව. ඒකට මූලික වශයෙන් බලපෑවේ ලංකාව කියන්නේ පෙර අපර දිදිග ලෝකයේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලෝකයේ කීර්තියටපත් රටක්. ඒ නිසා විවිධ වෙළෙන්දෝ ලංකාවට පැමිණියා.
එතකොට සංචාරකයෝ ආව, දේශාටකයෝ ආව. මේ සියලුම අය මේ සේදමාවතේ ගමන් කරන ගමන් පෙර අපරදිග වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ලංකාවටත් එනවා. ඒ ලංකාවට ආවට පස්සේ අපේ රට පිළිබඳ තොරතුරු අවබෝධ කරගෙන අන්න ඔවුන් යම් යම් දේවල් ඔවුන්ගේ සටහන් වල තැබුවා. ඉතින්දී අපි විදේශ සාහිත්‍ය මූලාශ්‍ර ගත්තම අපේ රටට ඇවිල්ලා අපේ රට ගැන තොරතුරු ලියපු ලේඛකයෝ ඉන්නෝ. අන්න ඒවා අපි හඳුන්වනවා අපේ රටට පැමිණි විදේශිකයන් විසින් ලියන ලද ලේඛන. අපි මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර වල මූලික කොටස් දෙකෙන් එකක් ලෙස ගන්නවා අපේ රටට පැමිණිලා අපේ රට පිළිබඳ රචනා කරපු පොත්පත්, එහෙම නැත්නම් විවිධ ලේඛන, විවිධ ලිපි සපයපු අය විදේශ මූලාශ්‍ර අතර එක කොටසක් ලෙස ගන්නවා. අනික් කොටස හැටියට අපි දකින්නේ අපේ රටට ආවේ නැහැ. නමුත් අපි අපේ රට ගැන ඕන් අහලා දැනගෙන ලියපු පොත්පත් අපි හඳුන්වනවා. එහෙමනම් විදේශ සාහිත්‍ය මූලාශ්‍ර වල පළවෙනි කොටස මං කිව්වා අපේ රටට ඇවිල්ලා අපේ රට තුල ලේඛකයන් විසින් විදේශ ජාතීන් විසින් ලියන ලද පොත්පත්, දිනපොත්, වෙනත් සිතියම් වගේ දේවල් මේ සියල්ලම අපිට ඒකෙදි පාදක කරගන්න පුළුවන්. එහෙමනම් දරුවනේ අපේ රටට ඇවිල්ලා අපේ රට ගැන ලියපු විදේශ ජාතීන් ඉන්න ඔවුන්ගේ කෘති තියෙනවා. එහෙමනම් චීන මූලාශ්‍ර හැටියට අපි එක කොටසක් කතා කරනවා. චීන ජාතීන් අපේ රටට ඇවිල්ලා අපේ රට පිළිබඳ බොහෝ තොරතුරු ඔවුන්ගේ දේශාටන වාර්තාවල හෝ වේවා ඔවුන්ගේ පොත්පත්වල මේ දිනපොත්වල ආදීයි සටහන් කරලා තියෙනවා. අන්න ඒව අරගෙන අපි ඉතිහාසය ගොඩනගද්දී චීන මූලාශ්‍ර හැටියට පාහියන් හිමිගේ දේශාටන වාර්තාව අපි උදාහරණයක් හැටියට ගන්නවා. මීට අමතරව බොහෝ සාහිත්‍ය මූලාශ්‍ර චීනි හරහා අපිට ලැබෙනවා. එහෙනම් මෙන්න මේ පාහියන් හිමිගේ දේශාටන වාර්තා චීන මූලාශ්‍රයක් හැටියට අපි උදාහරණයක් හැටියට පෙන්වා දෙන්නම්. ඊළඟට බලන්න දරුවනේ අරාබි මූලාශ්‍රය. අපේ රට අතීතයේ අරාබියත් එක්ක හොඳ සම්බන්ධතාවක් ගොඩනැගුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අරාබි ජාතිය ඉබන් බතුතා වැනි දේශාටකයෝ අපේ රටට ආවා. ඔවුන් අපේ රටට ඇවිල්ලා අපේ රටේ මේ සුන්දර ඉතිහාසය පිළිබඳව, අතීතය පිළිබඳ යම් යම් ලේඛනවල සටහන් තැබුවා. ඒ නිසා අපි කියනවා ඉබන් බතුතාගේ දේශාටන වාර්තාත් අපේ ඉතිහාසයේ ගොඩනැගීමේදී විදේශීය මූලාශ්‍රයක් ලෙස ගන්න පුළුවන් කියලා. ඊළඟට බලන්න පෘතුගීසි මූලාශ්‍ර. අපි දන්නවා යුරෝපීය ජාතීන් අපේ රටට එනවා. යුරෝපීය ජාතීන් අපේ රටට ආවට පස්සේ ඔවුන් හරහා අපේ රටේ ඉතිහාසයේ යම් යම් ලේඛන ඇති වෙලා තියෙනවා. ඒ අනුව පෘතුගීසින් ගත්තම රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය කියන ග්‍රන්ථය අපිට වැදගත් වෙනවා. ඊළඟට දෙවන යුරෝපීය ජාතිය ඕලන්ද ජාතීන් ඇවිල්ලා පෙලිපස් බැල්ඩියස් කියන කතුවරේගේ කෘති අපේ ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු වාර්තා කරනවා. ඊළඟට ඉංග්‍රීසි මූලාශ්‍රයක් හැටියට රොබර්ට් නොක්ස් කියන පුජ්‍යලයේගේ එදා හෙළදිව කෘති අපි හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ඉංග්‍රීසි ජාතීන් හැටියට ජෝන් ඩොයිලි විටින් විට අපේ රට පිළිබඳ බොහෝ තොරතුරු සපයලා තියෙනවා. ඒ තොරතුරු ගත්තම් පුතේ අපේ ඉතිහාසය තුළ බොහෝ සාධක ලැබෙනවා. අපි මම මුලදී ඔයාලට මේ මූලාශ්‍ර මාර්ග දෙක වෙන් කරද්දී මූලික වශයෙන් මූලාශ්‍ර කොටස් කරද්දී දේශීය සාහිත්‍ය හා විදේශීය සාහිත්‍ය ගැන කතා කරද්දී මේකේ මම පැහැදිලි කරා මේ විදේශ සාහිත්‍යයන් ලෙස රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතිය. එදා හෙළදිව කෘතිය තුල අපේ ඉතිහාසයේ බොහෝ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. අපේ දරුවන්ට පුළුවන් පාසලේ පුස්තකාලයට ගිහිල්ලා මේ එදා හෙළදිව කෘතිය අරගෙන කියවන්න බලන්න. අපේ ඉතිහාසයේ ලස්සනට ලියලා තියෙනවා මේ එදා හෙළදිව කෘතිය තුල. අපේ එදා අතීතයේ ජන සමාජය පිළිබඳ, අපේ රටේ සංස්කෘතිය පිළිබඳ, පැවතිච්ච ආගමික පසුබිම පිළිබඳ, අපේ සංස්කෘතිය තුල විවාහ සම්බන්ධතාව වෙන්න පුළුවන් මේ සියලුම තොරතුරු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් සියල්ලම දරුවනේ මේ එදා හෙළදිව කෘතිය තුල ලස්සනට කතා කරලා තියෙනවා රොබර්ට් නොක්ස්. එහෙමනම් මෙන්න මේ වංශ කතා අපි ගන්නවා විදේශීය ජාතීන් අපේ රටට ඇවිල්ලා රචනා කරපු ග්‍රන්ථ හැටියට. එහෙනම් විදේශ මූලාශ්‍ර අපේ ඉතිහාසය ගොඩනගන්න පාදක කරගන්න පුළුවන්. ඒ අතර විදේශ සාහිත්‍ය මූලාශ්‍ර තුලින් මෙන්න මේ කියන වංශ කතා ඉතා වැදගත් වෙනවා අපේ දරුවන්ට. උදාහරණ වශයෙන් විදේශීය මූලාශ්‍ර හරහා අපේ රට තුලට ඇවිල්ලා අපේ ලේඛකේ විදේශීය ලේඛකයන් විසින් ලියන ලද ලේඛන හැටියට. අපි ඊළඟට බලමු අපේ රටට ආවේ නැතුව අපේ රට පිළිබඳ ලියලා තියෙන ලේඛක මොනවද කියලා. කියන්නේ ලංකාවට නොපැමිණ තොරතුරු අහලා දැනගෙන ඒ කොහොමද කරන්නේ? අපේ දරුවෝ දන්නෝ දැන් අපි ආච්චිලා සීයලා යන්න පුළුවන් දඹදිව. ගිහිල්ලා ඔය ආගමික ස්ථාන වන්දනාමාන කරලා එන්න පුළුවන්. ඒතකොට ඒ ඇවිල්ලා ආච්චිලා සීයලා අපේ දරුවන්ට කතාවක් කියා දෙන්න පුළුවන්. ඒතකොට මේ කතාව අහන අපේ දරුවන්ට පුළුවන් හිතෙන්න පුළුවන් අපි දඹදිව ගැන පොතක් ලියනවා කියලා. මෙන්න මේ ආකාරයට අපේ මේ පුංචි දිවයින පිළිබඳ මේ රටට ආපු බොහෝ විද්වතුන්
අපේ රට ගැන තොරතුරු හොයලා එහෙම නැත්නම් අපේ රටේ සංචාරය කළා මේ දැකපු අසිරිය මේ රටේ තියෙන ඉතිහාසය සුන්දරත්වය සංස්කෘතික පසුබිම කියන මේ සියලුම තොරතුරු ඒ වෙන කාට හරි ගිහින් කිව්වනම් ඔවුන් ඒ පිළිබඳව රචනා කරපු ග්‍රන්ථ ලංකාවට නොපෙමින නමුත් ලංකාවට ඇවිල්ලා ගියපු අය කියලා ඔවුන් හරහා දැනගත් තොරතුරු ලියන ලද මූලාශ්‍ර වලට අපි කියනවා විදේශ සාහිත්‍ය තුල අපේ රට නොපෙමින ලියන ලද මූලාශ්‍ර ලෙස. අපි බලමු එහෙමනම් ග්‍රීක මූලාශ්‍රයක් හැටියට ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය අපිට ඉතින් හඳුනා ගන්න පුළුවන්. රෝම මූලාශ්‍රය ලෙස ටොලමිගේ ලංකා සිතියම් අපි දන්නවා ලංකා ඉතිහාසය ගැන කතා කරද්දී අපේ රට ගැන විදේශීය ජාතිකයෙක් යම් තොරතුරක් වාර්තා කරා නම් වඩා වැඩි සත්‍ය තොරතුරු වාර්තා කරන පුජ්‍යලයා ලෙස මේ රෝම මූලාශ්‍රයක් හැටියට ගන්න ටොලමිගේ සිතියම් හඳුනා ගන්න පුළුවන්. ලෝක සිතියම් පොත තුල ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර පෙවිසිය නැමැති ග්‍රන්ථය තුල ප්‍රථමවට ලංකා සිතියම නිර්මාණය කරන ඔහු ලංකාවට නාවත් ඒතොර ඒ සිතියම අපේ දරුවන්ට පෙළපොත් හරහා දැක් ගන්න ලැබෙන අවස්ථා තියෙනවා. මේ සිතියම නිර්මාණය කරේ ඔහු ලංකාවට ඇවිල්ලා නෙමෙයි. නමුත් අපේ ලෝක සිතියම තුල අපේ රට නිර්මාණය කරන්න උඩ හැකියාව ලැබුණ සිතියමක් ලෙස අපි අගය කරන්න ඕන. විදේශ ජාතිකයෙක් හැටියට ප්‍රථමවට සිතියමක් නිර්මාණය කරේ කවුද? ඒ මූලික සිතියම නිර්මාණය කිරීමේ පුරෝගාමිය තමයි මේ කියන ටොලමි. එහෙනම් ටොලමි විසින් ලියන ලද අඳින ලද සිතියම් අපේ ඉතිහාසයේ සාහිත්‍ය මූලාශ්‍රය ලෙස අපිට වැදගත් කොට සලකන්න පුළුවන්. චීන මූලාශ්‍රයක් හැටියට හියුන් සෑන් භික්ෂුව අපේ රටට ඇවිල්ලා අපේ රට පිළිබඳව හියුන් සෑන් භික්ෂුව ලියපු යම් අපේ රටට ආවේ නැහැ. ඉන්දියාවට ඇවිල්ලා අපේ රට ගැන අහලා තොරතුරු වාර්තා කරා. ඒවත් දේශාටන වාර්තා ලෙස අපේ දරුවනේ ඉතිහාසය ගොඩනගා ගැනීමේදී අපිට පාදක වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මේ අපි කතා කරන සාහිත්‍ය මූලාශ්‍ර තුල මූලික වශයෙන් කොටස් දෙකක් අපි අරන් කතා කරා. එකක් තමයි දේශීය සාහිත්‍ය, අනික තමයි විදේශීය සාහිත්‍ය. එහෙමනම් අපේ දරුවන්ට දැන් පැහැදිලි වෙන්න ඕන මොනවද දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? මොනවද විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? එතකොට මේ තුලින් අපි කොහොමද මේ අරගෙන ඉතිහාසය ගොඩනගන්නේ කියලා. ඒත් එක්කම අපිට අසල්වැසි රට ඉන්දියාව. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය තුල බොහෝ තොරතුරු ඉන්දියාවේ සඳහන් වෙලා තියෙනවා. ඉන්දියාවේ තොරතුරු අපේ රටේ සඳහන් වෙලා තියෙනවා. දැන් ඉන්දී ඉතිහාසය ගොඩනගද්දී ප්‍රධාන මූලාශ්‍ර ලෙස මූලික කොට ගන්නවා අපේ රටේ මහා වංශය වැනි වංශ කතා. ඒත් එක්කම අපේ රට තුල අපේ රට පිළිබඳව ඉන්දිය මූලාශ්‍ර ලිවෙච්ච තියෙනවා. එහෙනම් අපේ රට ගැන ලියලා ඇති දමිළ එහෙම නැත්නම් දෙමළ මූලාශ්‍ර කීපයක් ඉන්දී ඉතිහාසය තුල තියෙනවා. ඒව හැටියට සීලප්පදිකාරම්, මණිමේකලයි, පදිරුප්පත්තු ආදී වංශගත මේ මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර ලෙස අපි හඳුනා ගන්නවා. එහෙනම් අපේ රට ගැන ලියවිලා තියෙන ඉන්දීය දමිළ මූලාශ්‍ර තුන තමයි සීලප්පදිකාරම්, මණිමේකලයි, පදිරුප්පත්තු කියන මේ මූලාශ්‍ර තුන. එහෙමනම් දරුවනේ මේ අපි කතා කරේ සාහිත්‍ය මූලාශ්‍ර. එහෙමනම් සාහිත්‍ය මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක දැන් අපිට අවබෝධයක් තියෙනවා. අපි කිව්ව ඉතිහාසයේ ගොඩනැගීම තුළ මූලාශ්‍ර විශාල වශයෙන් අපේ රට තුළ තියෙනවා. එතකොට මේ මූලාශ්‍ර ගොඩක් තියෙන නිසා අපි කොටස් කිරීමක් කරා. ඒ මූලික වශයෙන් ගත්ත කොටස් දෙකෙන් එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර මම මුලදී හැඳින්වීමක් කරා. මේව සමකාලීන ඒවා නොවන ඒවා තියෙනවා. මොකද හැම එකක්ම සමකාලීන නැහැ. උදාහරණයක් හැටියට දීපවංශය ගත්තම් දීපවංශය තුළ වර්ණ කතා කරනවා බුදුහාමුදුරුවෝ තෙවරක් ලංකාවට වැඩම කිරීම. එතකොට විජයාගමනය, එතකොට මහින්දාගමනය, දුමින්දාගමනය මේ සියලු සිදුවීම් කතා කරනවා. හැබැයි ඒවා ක්‍රිස්තුපූර්ව යුගයේ සිදු වෙච්ච දේවල්. අපි උදාහරණයක් හැටියට විජයාගමනය ගමු. විජය ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ලංකාවට එන්නේ. එතකොට මේ වංශ කතාව ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වල. අපි කියමු 4 වෙනි සියවස කියලා. 4 වෙනි සියවස ගත්තත් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසට යනකොට අවුරුදු 1000ක් පැරණි. එහෙනම් මේ අවුරුදු 1000කට වඩා එහා සිදුවීමක් සමකාලීන වෙන්නේ නැහෙනේ. එතකොට මේ මුඛ පරම්පරාවෙන් එන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනප්‍රවාදය හරහා ආපු දේවල් හරහා ලිඛිත සාධක මේ වශයෙන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. මේව ලියනකොට අර ඔවුන්ගේ අරමුණ අනුව ලියන කාලය අනුව වෙනස් වෙන්න පුළුවන් දුවේ පුතේ. අන්න ඒ නිසා අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍ර අරගෙන මේ ඉතිහාසය ගොඩනගාගද්දී අපිට මොනව දේ හරහා ලබා ගන්න තොරතුරු කියලා. එහෙමනම් මේ දීර්ඝ වංශකථා පරම්පරාවක් හිමි සාහිත්‍ය මූලාශ්‍ර ගත්තම අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ගොඩනගා ගන්න මෙන්න මේ පරම්පරාගත මූලාශ්‍ර සංඛ්‍යාව අපිට වැදගත් වෙනවා. එහෙමනම් ඒ අවදිවල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික පසුබිම ලබා ගන්නේ මොනව හරහාද? මේ සාහිත්‍ය මූලාශ්‍ර තුලින්. ඊළඟට වෙනත් මූලාශ්‍ර සමග සංසන්දනය කරන්න ලැබෙන්නේ මොනවද? මේ සාහිත්‍ය මූලාශ්‍ර.
ඒත් එක්කම රටේ විදේශ සම්බන්ධතා අධ්‍යයනය කරන්නේ කොහොමද? මේ සාහිත්‍ය මූලාශ්‍ර තුලින්. එහෙමනම් දරුවනේ අපි බලන්න ඕන රටේ ඉතිහාසය අඛණ්ඩව ගොඩනැගීමට තියෙන මූලිකම වංශ කතාව මොකද්ද? මහා වංශය. මම ඒකෙදි කිව්වා ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ මෙරට පැවතිච්ච ජනාවාස වර්ධනය කිරීම සිදු වෙන විජයාගමනියත් එක්ක ආර්ය ජනාවාස ව්‍යාප්තිය කියන එකත් එක්ක අන්න එතන ඉඳලා අඛණ්ඩව ඉතිහාසය මහසෙන් රජ දවස දක්වා මහා වංශයේ මුල් භාගයේ ලිවිලා තියෙනවා. ඒත් එක්කම අද වන විටත් මේ වංශ කතාව රචනා වෙමින් පවතිනවා. අද වෙන විට 6 වෙනි වෙළුම රචනා වෙමින් පවතින්නේ. එතකොට අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සඳහන් වෙන මේ වංශ කතාව තුළ දේශපාලනික තොරතුරු, ආර්ථික තොරතුරු, ආගමික තොරතුරු, ඊළඟට සමාජීය වශයෙන් තියෙන තොරතුරු මේ සියල්ලම අපිට හඳුනා ගන්න පුළුවන් නිසා අපි අගය කරන්න ඕන. ඊළඟට බලන්න මේ අපේ රටේ ඉතිහාසය තුළ වෙනත් මූලාශ්‍ර මගින් ලැබෙන දේවල් තහවුරු කරගන්න වෙනවා. අපි දන්නවා අපි උදාහරණයක් හැටියට ගත්තොත් මහා වංශය තුළ කියනවා මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස ලංකාවට එර්දියෙන් වැඩිය කියන අදහස. ඒකෝට එර්දියෙන් වැඩිය කියන අදහස තහවුරු කරන්න සාධක නැහැ. ඔහොම යනකොට තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් ලැබෙන්නේ. මේ කියමන සනාථ කරන්න අපි දන්නවා රජගලින් ලැබෙන පුරාවිද්‍යාත්මක සෙල් ලිපියක්. මේ සෙල් ලිපියෙන් තහවුරු වෙනවා මිහිඳු හාමුදුරුවෝ එරදියෙන් වැඩියා කියන අදහස. අන්න ඒ තොරතුරත් එක්ක මේ වංශ කතාවේ තියෙන අර මිහිඳු හාමුදුරුවෝ එරදියෙන් වැඩිය කියන එක සනාථ වෙනවා. අන්න ඒ අනුව ඒ නිසාවෙන් ඉතිහාසය තුළ මේ වංශ කතාවේ තියෙන තොරතුරු තහවුරු කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. එහෙනම් ඉතිහාසය තුළ මේ වංශක වෙනත් මූලාශ්‍ර සමග සංසන්දනය කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්. දැන් දීපවංශයේ සඳහන් නොවන දේවල් මහා වංශයේ තියෙනවා. මහා වංශයේ සඳහන් නොවන දේවල් දීපවංශයේ තියෙනවා. ඒතර මහා වංශයේ අඩුපාඩු රාජාවලියේ තියෙන්න පුළුවන්. මේ ඒ වංශ කතා අරගෙන ඒවා සමග සංසන්දනය කිරීම තුළින් අපිට හොඳ ඉතිහාසයක් ගොඩනගා ගන්න පුළුවන් දුවේ පුතේ. ඊළඟට රටේ විදේශ සම්බන්ධතා ගැන කතා කරනකොට මම කිව්වා ලංකාව පෙර අපරදිග ලෝකයේ වෙළඳ මාර්ගික පිහිටි රටක්. ඒ නිසා අතීතයේ සිට විවිධ රටවල් වල ජාතීන් අපේ රට වෙළඳාම පිණිස හෝ එහෙම නැත්නම් ආක්‍රමණිකයන් ලෙස සංක්‍රමණිකයන් ලෙස ආවා. මේ අතර වැඩිමනක් පිරිස වෙළඳාමේ යෙදුනේ හේතුව අපේ රට වෙළඳාමයේ වශයෙන් අතීතයේ ඉතා කීර්තියක් ලබාගත් රටක් නිසා. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය යන විරුදාවලියට පත්වෙච්ච රට, පෙරදිග ලෝකයේ මුතු ඇටය කියන විරුදාවලියට පත්වෙච්ච රට, ලෝකයේම දැනන් හිටපු පුංචි රට තමයි අපේ ශ්‍රී ලංකාව. එහෙමනම් මේ ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරනකොට ශ්‍රී ලංකාව තුළ තියෙන විදේශ සම්බන්ධතා චීනය සමග, ඊට පස්සේ ඉන්දියාව සමග, ග්‍රීසිය සමග, පර්සියාව සමග ආදී මේ සියලු සම්බන්ධතා පිළිබඳ හඳුනා ගන්න හොඳම සාධක තමයි සාහිත්‍ය මූලාශ්‍ර. ඒවා වැදගත් වෙනවා අපිට. ඒ නිසා ඉතිහාසය ගොඩනගද්දී මෙන්න මේ කියන ඉතිහාසගත සියලු තොරතුරු හඳුනා ගැනීම තුළින්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි සාහිත්‍ය මූලාශ්‍ර භාවිතා කරන්න ඕන බොහොම ප්‍රවේශමෙන්. ඒකට හේතුව තමයි සමකාලීන නොවීම. එහෙනම් ඒව භාවිතා කරද්දී අවධානය යොමු කළ යුතු මූලිකම කරුණු කීපයක් තියෙනවා. මොනවද? එකක් තමයි අදාළ මූලාශ්‍රය රචනා කරපු කාලය. මම ඒකට කිව්වා මහා වංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි හෝ 6 වෙනි සියවසේ. ඒතකොට මේකේ සඳහන් වෙන තොරතුරු ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ඉඳලා ලියවෙනවා අඛණ්ඩව. අන්න එහෙනම් අපි හොඳ අවධානයට ගන්න ඕන පුතේ අදාළ මූලාශ්‍රය රචනා කරපු කාලය. සමකාලීන නොවීම ලොකු ගැටලුවක් හේතුව මේවැය තියෙන තොරතුරු සත්‍යභාවය තහවුරු කරන්න සාධක තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි පුරාවිද්‍යාත්මක සාධක හරහා මේ තහවුරු කරන්නේ. අපේ ඊළඟ පාඩමේදී ඒවාට ගොඩාක් පැහැදිලි වෙනවා කොහොමද මේක තහවුරු කරගන්න ආකාරය කියන එක. එහෙමනම් ඊළඟ අදහස තමයි සාහිත්‍ය මූලාශ්‍ර යොදාගෙන ඉතිහාසය ගොඩනගද්දී අපි අවධානය යොමු කරන්න ඕන කතුවරයාගේ අරමුණ. මේ වංශ කතාවල් ලියන්න කතුවරයා මොන වගේ අරමුණක හිටියද? ඇයි ඔහුට මෙවැනි දෙයක් කරන්න ඕනුනේ කියන අදහස එතෙන්දි බලන්න ඕන. කතුවරයාගේ අරමුණ අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මේ මහා විහාරයේ හිටපු එහෙම නැත්නම් මහා විහාරයට අනුබද්ධ ශාඛාවක් වන දික්සඳ සෙනවියා පිරිවනේ හිටපු මහානාම හාමුදුරුවෝ ඒ සමකාලීන තිබුණ අපේ රටේ විශාල ආරාම සංකීර්ණ දෙකක් තමයි අබේගිරිය ජේතවනාරාමය. නමුත් මේ දෙක ගැන වර්ණනා නොකිරීම අන්න බලන්න ඒ දෙක ගැන අඩු සැලකිල්ලක් දැක්වීමට හේතුව තමයි ඔහුගේ කතුවරයාගේ අරමුණ. එතකොට ඔහු වැඩ වාසය කරේ මහා විහාරයට සම්බන්ධ පිරිවනක. ඔහු මහා විහාරයේ සිට අර දෙක ගැන කතා කරන්න ගියා නම්
ඔහුගේ අර අරමුණ වෙනස් වෙන්න තිබුණා. ඒත් එක්කම මූලාශ්‍රයේ කතුවරයා හිටි තැන අනුව වෙන තැනක් වර්ණනා කිරීමට යාම තුල එහෙම් පසුබිමක් වෙන්නත් තිබුණා. හේතුව මහා වංශය හඳුන්වන්නේ මහා විහාර වංශ කතාව ලෙස. ඒට හේතුව මහා විහාරයට සේවය කරපු රජවරු එහෙම නැත්නම් මහා වංශයේ රාජ පරම්පරාව මේ සඳහා මෙහි ඇතුළත් වෙලා තියෙන නිසා අන්න එවැනි අඩුපාඩු තියෙන නිසා මූලාශ්‍රයේ කතුවරයාගේ අරමුණ තොරතුරු සපයාගත් ආකාරය කියන මෙන්න මේ කරුණු හතර මූලික කරගෙන තමයි අපේ දරුවනේ ඉතිහාසයේ සාහිත්‍ය මූලාශ්‍රය ලෙස අපි මේ වංශකතා අරගෙන සාහිත්‍ය මූලාශ්‍රය ඉතිහාසය ගොඩනගද්දී අවධානය යොමු කරන්න ඕන. එහෙමනම් අපිට විභාග දුන්නත් අහන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර භාවිතා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු තුනක් නම් කරන්න ආදී වශයෙන් මෙන්න මේ මූලික කරුණු වලට අපි අවධානය යොමු කරන්න ඕන. ඒ තමයි අදාළ මූලාශ්‍රය රචනා කරේ කාලය, අදාළ මූලාශ්‍රයේ කතුවරයා, ඔහුගේ අරමුණ, ඔහු ඒ සඳහා තොරතුරු ලබාගත් ආකාරය කියන මේ සාධක පිළිබඳ අනිවාර්යෙන් අපි අවධානය යොමු කරන්න ඕන. එහෙම වුණොත් තමයි දරුවනේ අපිට පුළුවන්කම ලැබෙන්නේ සාහිත්‍ය මූලාශ්‍ර තුළින් ඉතිහාසය ගොඩනගද්දී සාර්ථකව ඒ දේ කරගන්න. අපි එහෙනම් සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳ හොඳ අවබෝධයකට මම හිතනවා එන්නේ නැති අපේ දරුවෝ මේක 11 වසරේ 11 ශ්‍රේණියේදී කතා කරන ලද පාඩමක් 10 පළවෙනි පාඩම ඒකකේ අපි කතා කරන්නේ. ඒ තුල මම අහනවා 4 වෙනි ප්‍රශ්නේ. දැන් අපේ දරුවෝ පාඩමට සම්බන්ධ වෙලා හිටියා. මම දරුවෝ අහනවා 4 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. ශ්‍රී ලංකා ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍ර වැදගත්කම, සාහිත්‍ය මූලාශ්‍රවල වැදගත්කම කරුණු තුනක් ඇසුරින්, එහෙම නැත්නම් කරුණු දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. අපේ විභාගයේදී එවැනි ප්‍රශ්න තමයි ලැබෙන්නේ. අපින් ඇහුවොත් සාහිත්‍ය මූලාශ්‍ර සම්බන්ධව කරුණු දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයකදී ලකුණු 5ක වගේ ප්‍රශ්නයකට තමයි කොටස් වශයෙන් අපිට ලැබෙන්නේ. කරුණු 3ක් ඇහුවොත් ලකුණු 5ක ප්‍රශ්නයක් හැටියට අපිට ලැබෙන්න පුළුවන්. එහෙමනම් දරුවනේ මෙවැනි ප්‍රශ්නයකට උත්තර දෙද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන. කරුණු දෙකක් පමණ සඳහන් කිරීම පිළිතුර නෙමෙයි. කරුණු දෙක සඳහන් කළ ඒ කරුණු දෙක පිළිබඳව හැඳින්වීමක් විස්තරයක් කරන්න ඕන. එහෙමනම් අපි බලමු ශ්‍රී ලංකා ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍රවල වැදගත්කම කරුණු දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. අපි ඒකෙදි බලමු මොනවද කරුණු දෙකක් ලියන්න පුළුවන්. මෙන්න දෙවෙනි අඛණ්ඩ ඉතිහාසය ගොඩනැගීමට වැදගත් වීම. අනිත් එක තමයි සිද්ධිහා කාල අනුපිළිවෙලට සකසා ගන්න පුළුවන් මේ වංශකතා නිසා, සාහිත්‍ය මූලාශ්‍ර නිසා. තව එකක් තමයි විදේශ සම්බන්ධතා අධ්‍යයනය කරන්න පුළුවන් අපිට සාහිත්‍ය මූලාශ්‍ර නිසා. මෙන්න මෙවැනි ඉතිහාසයක් ගොඩනගද්දී අපිට සාහිත්‍ය මූලාශ්‍ර තුලින් ගන්න පුළුවන් දේ බොහෝයි. එහෙමනම් අපේ දුවේ පුතේ මෙන්න මෙහෙම කරුණු තුනක් අරගෙන අපි මේක විස්තර කරන්න ඕන, පැහැදිලි කරන්න ඕන. එතකොටයි අපිට සම්පූර්ණ ලකුණ ලැබෙන්නේ. අපි බලමු තව ප්‍රශ්නය මේ අපි කතා කරා ප්‍රශ්නයක්. ඒතකොට මේ ප්‍රශ්නෙත් එක්ක අපි බලමු අද දවසේ අපි සාකච්ඡා කරේ ඉතිහාසය හැදෑරීමට ඇති මූලාශ්‍ර කියන 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ පළවෙනි ඒකකය සාහිත්‍ය මූලාශ්‍ර. එහෙමනම් මේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා ගත්තම අපේ දරුවන්ට දැන් හොඳ අවබෝධයක් තියෙනවා රටක ඉතිහාසය ගොඩනගද්දී සාහිත්‍ය මූලාශ්‍ර වලින් ලැබෙන පිටුබලය දායකත්වය කොහොමද කියලා. අපි ඒ ගැන කතා කරද්දී අපේ දුවේ පුතේ මේ සාහිත්‍ය මූලාශ්‍ර කියන මූලාශ්‍ර කොටස තුල අපේ ඉතිහාසය අඛණ්ඩව රචනා වෙනවා. අපිට මෙතෙන්දි පැහැදිලි වෙනවා අපේ සාහිත්‍ය ග්‍රන්ථ හැටියට අපි කිව්වා වංශකතා තියෙනවා, දේශාටන වාර්තා තියෙනවා, ඊළඟට තවත් ආකාරයෙන් ගත්තම විවිධ සිතියම් තියෙනවා, දිනපොත්වල සටහන් තියෙනවා, එහෙම නැත්නම් තවත් ආදී වශයෙන් විවිධ ස්වරූපයේ ග්‍රන්ථ රචනා වෙච්ච දේවල් තියෙනවා. මේ සියල්ලම අරගෙන අපි ඉතිහාසය ගොඩනගනවා. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍රවල අඛණ්ඩ ඉතිහාසය අපේ සටහන් වෙලා තියෙනවා. කාලීන වශයෙන් අපිට ඒ යුගයන් අනුව අපි දන්නවා අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර ආදී වශයෙන් ගත්තම මේ රාජ්‍ය යුගවල අපේ ඉතිහාසය අඛණ්ඩව වරින් වර ලියවිලා තියෙනවා. ඒ අතර පැරණිම වංශකතාව ලෙස මං කිව්වා දීප වංශය. ඒත් එක්කම මේ අතර මූලිකම වංශකතාව ලෙස මං ගත්ත මහා වංශය. එතකොට මහා වංශයේ කතුවරයෙක් හිටිය කියලා කිව්ව දික්සඳ සෙනවියා පිරුණේ මහා නාම හාමුදුරුවෝ. එතකොට මෙන්න මෙහෙම ගත්තම මේ වංශකතා පදනම් කරගෙන අපි කොහොමද ඉතිහාසය ගොඩනගන්නේ? එතකොට මේ වංශකතාවල තියෙන තොරතුරු එකින් එක මම කිව්වා. අපි කිව්වා ආගමික තොරතුරු තියෙන දේවල් මොනවද? ඊළඟට දේශපාලනික තොරතුරු තියෙන්නේ මොන වගේද? ඊළඟට ශාසනික ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ මොන වගේද?
මෙන්න මේ විදියට වරින් වර අරගෙන අපි මේ ඉතිහාසය අඛණ්ඩව ගොඩනගන ආකාරය සාහිත්‍ය මූලාශ්‍ර තුලින් ඉගෙන ගන්න ඕන. අපි ඒ ගැන ආදරණීය දුවේ පුතේ අපි කතා කරේ. මම හිතනවා මේ පාඩම තුලදී මේ අපි කතා කරන සීලම තොරතුරු සම්බන්ධ කරගෙන පෙළපොත සම්බන්ධ කරගෙන ඒ අවබෝධයක් කොටගෙන ඒ හරහා ඔයාලට පුළුවන් නම් කෙටි ප්‍රශ්න ටිකක් එම හදලා පුළුල් දැනුමක් ලබා ගන්න මේ මූලාශ්‍ර කියන එක හොඳ අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ පාඩමට සම්බන්ධ වීම තුලින්. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍ර තුල අපිට තියෙන වැදගත්ම සේවය තමයි අපේ ඉතිහාසය ගොඩනගා ගනිද්දී අනිකුත් මූලාශ්‍ර සමග අපි කිව්වොත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සමග අවශ්‍ය සංසන්දනාත්මකව ගොඩනගාගෙන ගිහිල්ලා තොරතුරු ලබා ගන්න. එහෙමනම් දුවේ පුතේ මේ තොරතුරු ලබා ගැනීම තුළ මම අර කියපු ආකාරයට තොරතුරු ලබා ගනිද්දී ඒ රචනා කරපු කතුවරේ කවුද? කතුවරයාගේ අරමුණ මොකද්ද? ඔහු වැඩ සිටියේ කොහෙද? ඊළඟට ඔහු ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගත්තේ කොහොමද කියන ඒවත් අවධානය යොමු කරන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ පොත්පත්වල ලියවිච්ච සියලුම දේවල් නිවැරදි තොරතුරු ලෙස අපිට ගන්න අමාරුයි. අන්න ඒ නිසා සාහිත්‍ය මූලාශ්‍ර රචනා කිරීමේදී ඒ ඇතිවෙච්ච ගැටලු නිසාවෙන් අපි හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන මේ සාහිත්‍ය මූලාශ්‍ර. එහෙම නැත්නම් සාහිත්‍ය මූලාශ්‍ර තුලින් කොහොමද ඉතිහාසය ගොඩනගන්නේ කියන එක. එහෙනම් දුවේ පුතේ මේ ඉතිහාසය ගොඩනැගීම තුළ සාර්ථකම මූලාශ්‍ර කාණ්ඩයක් ලෙස අපිට සාහිත්‍ය මූලාශ්‍ර පෙන්වන්න පුළුවන්. ඒට හේතුව තමයි අවුරුදු 2500ක ඉතිහාසයක් අපිට ලිඛිතව තියෙන නිසා. ලෝකයන් රටවල් වලට නැති ඉතිහාසයක්, අඛණ්ඩ ඉතිහාසයක් රචනා වෙච්ච රටවල් බොහොම කීපයයි තියෙන්නේ. ඒ අතරේ අපේ රට තමයි ඉහළින්ම තියෙන්නේ. මේ මහා වංශය නිසාවෙන්. අපේ මහා වංශ කතාව දෙවෙනි වෙන්නේ චීන මූලාශ්‍ර වලට විතරයි. අන්න එතෙන්දි පැහැදිලි වෙන ආදරණීය දුවේ පුතේ අපේ වංශ කතා පරම්පරාව මොනතරම් ශක්තිමත්ද? ඉතිහාසය ගොඩනැගීමට මේ මහා වංශයෙන් ලැබෙන දායකත්වය, මේ මහා වංශය ඇතුළු අනිකුත් වංශ කතාවන්ගෙන් ලැබෙන දායකත්වය මේ සියල්ල අපි මනවින් තේරුම් අර ගැනීම තුළින් අපේ දරුවන්ට පුළුවන් අපේ අනාගතය ගොඩනගා ගන්න අවශ්‍ය ශක්තිමත් අඩිතාලම ලබා ගන්න ඉතිහාසය හැදෑරීමෙන්. එහෙනම් දරුවනේ ඉතිහාසය හැදෑරීම තුළ අපේ රටේ ඉතා වැදගත්ම මූලාශ්‍ර කාණ්ඩය මොකද්ද? සාහිත්‍ය මූලාශ්‍ර. ඒ තුලින් අපිට ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය අපි මෙතෙන්දි කතා කරා. ලංකාවේ පැරණි වංශ කතාව අහන්න පුළුවන්. මූලික කොටගත් වංශ කතා තොරතුරු ගත ග්‍රන්ථ අහන්න පුළුවන්. ඊළඟට මූලිකම වංශ කතාව අහන්න පුළුවන්. එතකොට මේ සියලුම දේවල් අද පාඩම තුලින් අපි කතා කරා. ඒ නිසා අපේ දරුවෝ දැන් දන්නෝ සාහිත්‍ය මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද? හොඳ අවබෝධයක් ඇතයි කියලා මම හිතනවා සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව. 10 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩමේ පළවෙනි ඒකකයේ මූලාශ්‍ර තුල සාහිත්‍ය මූලාශ්‍ර ගැන අපි කතා කරේ. එහෙමනම් අපේ දරුවන්ට මේ මූලාශ්‍ර පිළිබඳ හොඳ අවබෝධයක් දැන් ලැබිච්ච නිසා මම අද මේ පාඩම පිළිබඳ මේ සාරාංශය තුලින් ඔබලා ලැබපු දැනුම නැවත ආවර්ජනය කරා. ඒ දැනුම නැවත පොත කියවා අඩුපාඩු සකසා ගන්න කියලා ඉල්ලීමක් කරමින් මම අද මෙතනින් පාඩම අවසන් කරනවා. හැම දිනාටම ආයිබෝවන්.